ඔබ සුවෙන්ද සනීපෙන්ද මගේ ප්‍රමාන්තිනී. කිසි අසනීපයක් නැද්ද? පරිස්සමෙන් ඉන්න. සාමාන්‍ය සමයේ 25 වන සතිය 21 සැප්තැම්බර් 21 අඟහරුවාදා මෙනෙහි කිරීම සුවිශේෂක මතෙව් අපොස්තලතුමන්ගේ මංගල්‍යය. මම ප්‍රමාන්තිනේ අනාසේ අද කතා කරලා කියනවා වෛද්‍යවරයා වුණේ රෝගියාට කියලා. එතකොට වෛද්‍යවරයා රෝගියාට ඕන නම් රෝගියා රෝගී කියලා දැනගන්න එක හරි වැදගත් නෑ. ඒක මම ඇහුවේ ඔබගෙන් සුවෙන්ද කියලා. ඔබ සනීපෙන් ඉන්නවා නම් පරිස්සම් වෙන්න කිව්වොත් ඒකයි. අපි ගොඩාක් වෙලාවට හිතනවා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. කොරෝනාම හැදිලත් දන්නේ නැහැ නේ ඇඟේ තියනවද කියලා නේ. PCR එකක් 175නේ පෙන්නන්නේ. ඇන්ටිජන් රැපිඩ් ඇන්ටිජන් එක ඊටත් වඩා අඩුයි. ඉතින් PCR එක පොසිටිව් වෙන්නේ නැතුව සමහර ඔක්සිමීටර් එකේ ඔක්සිජන් අඩු වෙන අයගෙත් ඉන්නවනේ. දැන් මේ වගේ තැනක කොරෝනා වලට වඩා භයානක අසනීප තත්ත්ව අපිට තියෙනවා මගේ ප්‍රමාණය. අපේ ආධ්‍යාත්මික අසනීපයි. ජීවිතේ ඒ දන්නේ නැත්නම් ඔබට අසනීපයි කියලා. ඒක කොච්චර භයානකයිද? එතනදී එකයි වෛද්‍යවරයා වුණු රෝගියට කියන වචනේ බරපතලකම තේරෙන්නේ. ගොඩාක් අය සිල්වත්යයි සිතන 99 දෙනකට වඩා පාපයට වැටිච්ච මගගේ එක්කෙනා සොනස් වටිනවා. 99 සිල්වත්යයි සිතන එක සිතේ ප්‍රශ්නයක්. මොකද සිත කපටිනේ. සිත තරම් කපටි වෙන කිසි දෙයක් නැහැනේ. ජොා ජෙරමියා 17 උන්වහන්සේ 9 වෙනි වගන්තිය කතා කරන විදියට. එතනදී ඔබ හිතනවා නම් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මතෙව්ගේ ජීවිතය අපි දකින්නේ. මතෙව් පව ජීවිතයක ඉන්නේ නැති සම්පුරුෂයෙක් වෙන්න ඇති, තාත්තා කෙනෙක් වෙන්නට ඇති. මතෙව් සාර්ථක විදිහට ටැක්ස් බයදු එකතු කරනවා වෙන්නට ඇති. රෝමයට හරි හොඳ නමක් අරගෙන ඉන්නට ඇති. මේ ඔක්කොම කරාට වැඩක් නැහැ මගේ ප්‍රමාණයෙන්. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන තැන. ඒක අද පළවෙනි කිව්වේ මේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ ඔබලා කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳානන් වහන්සේ උදෙසා හිරකාරයෙක් වන මම ඔබෙන් උදක්ම ඉල්ලමි. සමිඳානන් වහන්සේගේ උදෙසා හිරකාරයෙක්. මගේ ප්‍රමාණදී පවුලතුමා කතා කරන්නේ මේක එපිසවරුන්ට හිරකාරයෙක්. මේක එපිස ලිපිය ලියන්නේ හිරේ ඉඳගෙන පවුලතුමා. ඒක කැප්ටිව් ලෙටර් කියලා. එතකොට එපිසවරුන්ට මේ ලියද්දී රවල්තුමා රෝමේ හිරේ ඉන්නේ. එතනදී පවුලතුමා කරනවා ජේසුස් ස්වාමීන් වහන්සේ නිසාම හිරකාරයෙක්. ඇත්තටම ඒක තමයි නිදහස. ඒකයි නිදහස් වෙච්ච තැන. ඒතර ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ ඔබට ඔබලත් කැඳවීමට ඔබ ඉන්න ලෙස ජීවත් වෙන්න. ඒතර මතෙව් ජීවිතේ මොන දේ කරලා තිබුණා ස්වාමීන් වහන්සේගේ කැඳවීමට ඔබ ඉන්න ලෙස නෙමෙයි ජීවත් වුනේ. හැබැයි ලස්සන ජේසුස් මානු එන්න කියලා කියන්නේ. එයා එක්කෙනෙහිම වචන එකයි කතා කරලා කියන්නේ. එක්කෙනෙහිම ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේ. කතා කරපු ගමන් යනවා. ඇයි? එයාට දැනුණා එයාගේ ප්‍රශ්නය. මොකද මම ඉන්න ජීවිතය උන්වහන්සේ මානව එන්න කියලා කියද්දී දැනිච්ච දේත් අතර මහා පරස්පරයක් තියෙනවා. මම ප්‍රමාණිතේ ඒක නිසා තමයි උන්වහන්සේගේ වචනය ඔබගේ ජීවිතේ අනිවාර්ය දෙයක් වෙන්නේ. ඒ වචනේ එනකම් ඔබ ඉන්න තැන ඔබට අවබෝධ වෙන්නේ නැහැ මගේ ප්‍රමාණිතේ. ඒ වචනේ එනකම් ඔබගේ ජීවිතේ තේරුම ඔබ දන්නේ නැහැ. මොකද ඉබ්‍රු 4:12 කතා කරනවා ස්වාමීනාගේ වචනේ දෙමුහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ආත්ම ප්‍රාණවායුන් වෙන් කරනවා, සංදි යට මිදුලෙන් වෙන් කරනවා. ජීවමානයි ක්‍රියාශීලී. ඒ වචනේ එතකොට මානු වෙන්න කියලා ජේසුස් කතා කරද්දී අර මතෙව්ගේ ජීවිතයේ මුළු අතීතයම වෙනස් වෙලා පෙරලිලා මහා පෙරලියකට එනවා. ඒ වචනේ බලය මගේ තර තමයි ඔබ දැනගන්නේ. ඒකයි යාඥාව අභිමුව ස්වාමිනාසිකේ වචනයත් එක්ක ඔබගේ ජීවිතය වෙනස් වෙන බලය ලැබෙන්නට ඕනේ. ඒ වචනය තුළ මානව එන්න කියද්දි අවුරුදු ගානක් යැපිච්ච මේසේ බදු සල්ලි හැමදේම කෙනෙහි මාතරින් යන බලය හම්බෙන්නේ. ඒකයි සුවය. ඒකයි ඒ වෛද්‍යවරයා දෙන සුවේ ගැඹුරු මගේ වෙන කෙනෙක් නෙමෙයි. වෙන කිසිම තැනක නෙමෙයි. ඒතකොට හැම පෞකාරයකටම සුද්ධවන්ත අනාගතයක් තියෙනවා. හැම ශුද්ධවන්තයකටම පෞකාර අතීතයක් තියෙනවා. ඒතර මේ අනාගතය අතීතය අතර කාරණාව වෙනස් කරන සාධක ක්‍රිස්තුස් වහන්සේ ජේසුමයි.
ඒකයි ජේසුම එයාගේ ජීවිතය වෙනස් කරන්නේ. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ වෙන්නේ උන්වහන්සේගේ උපතත් එක්ක. මුළු ඉතිහාසයම දෙකට කැඩිලා තියෙන උන්වහන්සේගේ මොන ආගමක මොන ජාතියක හිටියත් ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ හැමෝටමයි තියෙන්නේ. ඒතර ඔබගේ ජීවිතේ පූර්ව අතීතය වෙච්ච දේ සහ අනාගතය අතර වෙනස වර්තමානයේ ඔබ ස්වාමීන් වහන්සේ වල්ල ගන්න විදිය. ඒතර අතීතයේ අඩුව අනාගතයේ බලාපොරොත්තුව සඵල වෙන කාරණාව ක්‍රිස්තුස් වහන්සේ. ජේසුස් ඔබගේ ජීවිතය එතනට එන්නට වෙනවා. ජේසුස්ගේ කාරණාව ජේසුස්ගේ ගැලවීමේ සාධකය වෙන්නට වෙනවා. ජේසුස්ගේ වචනය ඔබගේ ජීවිතයට කඩාගෙන එන්න වෙනවා මගේ ප්‍රේමවන්තයනි. කඩාගෙන මෙන්න තනයි මතෙව්ගේ දේ අතාරින්නේ. මතෙව්ට රැන්නේ වචනේ කතා කරලා කියනවා බලන්න සෑම විටම නිහතමානීව විනීතව ඉවසිලිවන්තව සිටින්න. ප්‍රේමයෙන් එකිනෙකා සමග පෑහී සිටින්න. ආත්මයන්න් වහන්සේගෙන් වෙන එක්සත්කමෙන් සමගකමේ බැම්මෙන් පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔබ කැඳවුම ලැබූ කල එකම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස ඇත්තේ එකම ශරීරයක්. එකම ආත්මයන්න් වහන්සේත්ය. එකම සමිඳාන වහන්සේත් එකම ඇදහිල්ලක් එකම බෞද්ධිස්ම ස්ථාපනයක්ය. ඒක ප්‍රේමවන්තයනි මේ ස්වාමීන් වහන්සේ මහා දහබරව මතෙව්ව කැඳවපු තැන. ඔබ රෝගීව ඉන්නද්දී ඔබගේ ජීවිතේ අබලන් වෙන විදිහක් තියෙනවා. ජීවිතේ පාපයත් එක්ක ඔබ රෝගී වෙලා ඔබ අබ්බඝාත කරනවා. ඔබ බෙලහීන කරනවා. ඔබ නන්නත්තර කරනවා. ඔබගේ බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. ඒකයි වෛද්‍යවරයා ඉන්නේ. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා හොයාගෙන රෝගියා යන්න ඕන තැන මේ වෛද්‍යවරයා රෝගියාව හොයාගෙන එනවා. මොකද මේ වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි එනේරික වෛද්‍යවරයෙක් වෙන නිසා. නැති වෙච්ච බැටළුවක සොයාගෙන යන දාබරකමක් එක්ක උන්වහන්සේ කටයුතු කරන්නේ. ඒතකොට මේ වෛද්‍යවරයා රෝගියාව හමු වෙනවා. ඒ වෛද්‍යවරයාව අනිත් රෝගීනුත් හමු වුණා. හැබැයි අල පිළිගත්තේ නෑ රෝගී කියලා. එයා හිතුවේ ඔක්කොම හරි කියලා. අද ඔබත් ඉන්නේ එතනද මගේ ප්‍රේමවන්තයනි. ඊට පස්සේ වෛද්‍යවරයා රෝගියාව හම්බුනායින් පස්සේ වෛද්‍යවරයා රෝගියාට මේ සුවය ලබන්න සාධක කිහිපයක්ම තියෙනවා. එයා පිළිගන්නවා මම රෝගී කියලා. ඊට පස්සේ එයා පිළිගන්නට මේ රෝගියට උත්තරයක් තියෙනවා කියලා. බලාපොරොත්තු අපේ ගැලවීම ලබාගත්තේ බලාපොරොත්තු කරනකොටගෙන. ඒකයි උන්වහන්සේ රෝමාටේ 24 කතා කරලා කියන්නේ. එතකොට ඒ වෛද්‍යවරයාට පුළුවන් මාව සුව කරන්න කියනකොට ඇදහිල්ලක් තියෙන්නට ඕනේ. බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සාධික ඇදහිල්ලයි. හීබ්‍රු 11:1 කතා කරලා කියනවා. ඒතර ජේසුට මාව සුව කරන්න පුළුවන්. මේ වෛද්‍යවරයාට මාව සුව කරන්න පුළුවන්. ඊළඟ දේ මොකක්ද? ඒ වෛද්‍යවරයාට ඇත්ත කියන එක. රෝගී හංගන්න නැතුව උන්වහන්සේ ඉස්සරහා ඇත්ත දිගාරින එක. මගේ ප්‍රමාදේ. හංගන තර තේරුමක් නැහැ. සුදුහුණු ගාපු සුහුන් ගෙවල් වගේ ආටෝපයකින් වහගෙන ජීවිතේ ගොඩ යන්න විදියක් නැහැ. එතකොට මාව සුව කරන්න පුළුවන් කියලා මම ඇත්ත කියනවා. ඊට පස්සේ වෛද්‍යවරයා දෙන බෙහෙත් වට්ටෝරුව මම පිළිපදිනවා. ඒක තමයි කීකරුකම කියලා කියන්නේ. ඔබ සුව කරන්නේ ඒ කීකරුකමයි. එතකොට මතෙව්ගේ ජීවිතය ජේසුස් අත්දකලා මතෙව් අවිල අපොස්තලතුමෙක් වෙනවා. සුවිශේෂක මතෙව්. උන්වහන්සේගේ සුභාරංචිය මුළු ලෝකයටම අරගෙනගෙන සුවය ලබලා මුළු ලෝකයක්ම සුව කරන්න. උන්වහන්සේගේ වචනය ආලේපිත වචනය ලැබු සුවිශේෂ ගත්කරුවන්ගේ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මතෙව් වෙන්න සලන්. ඒ පෞකාර අතීතයේ අසික්කිතකමත් ඒ සුභාරංචියේ අනාගත සුවඳක් අතර වෙනස අත්දකින්න. තවමත් ස්වාමීන් වහන්සේගේ කැඳවීම ඔබට ලැබිලා නැද්ද? ඔබ තාමත් ඒ මේසේ බදාගෙන ඔබගේ අනාරක්ෂිත කම තුළ ඔබ උපය ගන්න දේත් එක්ක ඔබ ඒ ලේබල් එක්ක ඔබ හිර වෙලාද? ජේසුස් ඔබගේ දොරට තට්ටු කරනවා. තට්ටුව ඒ උන්වහන්සේගේ හඬ අහගෙන උන්වහන්සේට දොර අරින්න. උන්වහන්සේ ඔබගේ ජීවිතත් එක්ක මතේ විගිර කෑම වගේ කෑම කනවා කියලා කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන් උන්වහන්සේගේ ප්‍රබල ජීවිතය ඔබගේ දුබල ජීවිතයට මුසු කරලා ඔබව සුව කරන අත්දැකීම අත්දකින්න ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස්